සමාජයේ කොයිතරම් ඉහළ තත්ත්වයක සිටියත් එහෙම නැත්නම් කොයිතරම් ඉහළ තනතුරක් රැකියාවක් කළත් හොඳ පොතක් පතක් කියවන්න රස විඳින්න බැරි නම් ඔහුට ජීවිතයේ විනිවිද දකින්න හරි එහෙම නැත්නම් අඩුම තරමේ ජීවිතය කියන්නේ කුමක්ද කියලා වටහා ගන්නවත් හැකියාවක් නැහැ කියලා මහාචාර්ය එදවිවීර සරච්චන්ද්‍රයන් එතුමන්ගේ කෘතියක සඳහන් කරනවා. ඉතින් හිතන්න එතකොට දැන් ඔබ ඉන්නේ කොතනද කියලා. සමහරට ඔබ පොත්පත් බොහොම ආසාවෙන් කියවන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ තුලින් ජීවිතයේ විනිවිද දකින්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ජීවිතේටවත් පොතක් පතක් කියවන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කොහොම වුණත් හොඳ පොතක් කියන්නේ හරියට අපට ඖෂධයක් වගේ. හොඳ පොතක් කියන්නේ එකට උදාහරණයක් කියන්නේ හොඳ පොතක් කියන්නේ හරියට කාබනික පොහොර දාලා නිර්මාණය වුණු ආහාර වලින් සැකසුණු ආහාර වේලක් වගේ කියලා. ඒ කියන්නේ අපිට අතුරු ආබාධ අඩුයි අපිට ශරීරයට හොඳ ශක්තියක් ලැබෙනවා. අන්න ඒ වගේ තමයි සමාන කරන්නේ හොඳ පොතක්. ඉතින් පොත්පත් ගැන කියවීම ගැන අපි මේ විදිහට කතාව ආරම්භ කරමු. අද ආධුනික ජීවිතයත් එක්ක මෙන්න මේ පොත බලන්න. මෙන්න මේ පොතත් එක්ක ඒ පූර්ණිකාව ගන්න අවසරය ඉල්ලනවා ඔබෙන්. හොඳ පොතක් හොඳ ඖෂධයක් වගේ කියලා කියපු නිසා ඒ වගේ පොතකින් ඔබට මේ විදිහට මේ පොත ළඟා කරලා අද අපේ කතා බහ ආරම්භ කරන්න හිතුණා. රසවත් දේ හරවත් විදිහට ඔබට අරගෙන එන ලේඛිකාවක් එක්ක අද අපේ ආදරණීය ජීවිතයේ කතා බහ ගලාගෙන යන්නටයි මේ සූදානම. බොහොම ආදරෙන් පිළිගන්නවා ලේඛිකා නර්මදා රන්ගොඩගේ මෙනවිය. අයිබෝවන් ඔබතුමියට. නර්මදා දැන් අපි හොඳ පොතක් කියන්නේ හොඳ ඖෂධයක් වගේනේ අපේ ජීවිතවලට. ඉතින් එහෙම පොත් ගණනාවක්ම විශේෂයෙන් පොත් 3ක් ලියපු කෙනෙක්. ඒ පොත් මල් ළඟ තියෙනවා. මම හිතන්නේ ඒව ගැන මම කියනවට වඩා මුලින්ම ඔබතුමියම කියන එක හොඳයි. අපි මතක් කරමු ඔබතුමියගේ පොත් ගැන. අචලා මම මුලින්ම පෙන්වුවේ මේ පොත. ඔව් ඔය අචලා ඔයා මුලින්ම පෙන්වුවේ මම අන්තිමටම ලියපු පොත. මොකද මේ මම අන්තිමටම ලියපු පොත මේ ওই පොත නිකුත් වුණේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ. මම ඇත්තටම පළමුවෙන්ම ලියන්න පටන් ගත්තේ සෝෂල් මීඩියා වලට Facebook එකට. ඊට පස්සේ Facebook එකේ දීර්ඝ නවකතාවක් ලියලා මගේ පාඨකයෝ ඉල්ලීමක් කරනවා මේක පොතක් කරන්න කියලා. ඊට පස්සේ අයගේ ඉල්ලීම සලකලා බලලා ප්‍රකාශකෙක් හොයාගෙන තමයි මේ මම මගේ පළවෙනි පොත මුද්‍රණය කළේ. ඊට පස්සේ කෙටි කාලයක් ඇතුළත දෙවෙනි පොත අගරජින කියන නමින් මම මුද්‍රණය කළා. අගරජින පොත ඊට පස්සේ තමයි අවසාන වශයෙන් ඔබ පෙන්නපු උතාරා කෘතිය මුද්‍රණය වුණේ. ඔව්. ලස්සන පොත් 3ක්. ඒ කියන්නේ ඔබට ලස්සනට හිතන්න පුළුවන්, ලස්සනට ලෝකෙ දකින්න පුළුවන්. ඉතින් දැන් ලස්සනට ලෝකෙ දකින්නවා විතරක් නෙවෙයි අපි එතනින් එහාට ගියොත් හොඳ පාඨකින් පිරිසක් ඔබට ඇති වෙන්නලා ඇති. ඒ වටා ඔබම සඳහන් කරා ඔබ වටා ඉන්නව එකතු වෙලා පාඨකින් ප්‍රමාණයක් ඔවුන් ඔබෙන් නිර්මාණ ඉල්ලනවා. ඉතින් නිර්මාණයන් නිර්මාණයන් දෙනවට වඩා ගත් කතුවරයෙක්ට වගකීමක් තියෙනවානේ. අපි එතනින් කතාව ආරම්භ කළොත් නර්මදා කොයි විදිහටද සමාජ වගකීම කියන කාරණාවදී ඒක කිසිම සැකයක් නැහැ වගකීමක් තියෙනවා. නමුත් ඒ වගකීම කොයි විදිහටද ගත් කතුවරයට යොමු වෙන්නේ කියන කාරණාව අපි කතා කරමු. ඔව් අචලා. ඇත්තටම ගත් කතුවරයෙක් කියන්නේ සමාජයේ සාමාන්‍ය ජීවත් වෙන ඕනෑම කෙනෙකුට වඩා යම් කිසි පියවරක් ඉදිරියෙන් ඉන්න කෙනෙක් කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. මොකද සාමාන්‍ය කෙනෙක් යම් දෙයක් දකින විදිහට වඩා මොකක් හරි පියවරක් ඉදිරියෙන් සහ වෙනස් දැක්මක් තමයි එයාට තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි ආදරය කියන මාතෘකාව එක කෙනෙකුට හැඟීමක් වෙන්න පුළුවන්. හැබැයි කතුවරයෙකුට පුළුවන් ඒක ලස්සනට විස්තර කරලා දෙන්න. එතකොට මිනිස් හැඟීම් වගේම සමාජයේ මොකක් හරි අලුත් මතයක් ඉදිරිපත් කරන එකක්. ඊට පස්සේ සමාජයේ වෙනසක් කරන දෙයක්. මෙතෙක් සමාජයේ බිහි වෙච්ච නැති දෙයක්. අලුත් පොයින්ට් එකකට මිනිසුන්ව අරගෙන යන කෙනෙක් තමයි ගත් කතුවරයෙක් කියන්නේ. එතකොට අචල මට මතක් වෙනවා මේ ළඟදී මම බලපු චිත්‍රපටයක තිබිච්ච පොඩි දෙබසක්. මේකේ කතුවරයෙක් තමයි ඉන්නේ. මේ කතුවරයා කියනවා උණ්ඩයක් ගමන් කරන්නේ එක්කෙනෙක් ළඟට විතරයි. හැබැයි වචනයක් ගමන් කරනවා ලක්ෂ ගණනක් ළඟට. එතකොට කතුවරයෙක් කියන්නේ ලෝකයේ තියෙන බලවත්ම අවිය අතට ගත්තු කෙනෙක්. එතකොට ඒ අවියෙන් අපිට පුළුවන් සමාජයේ ඉදිරි ගමන වඩාත් යහපත් සහ සුබදායක බවට පත් කරන්න. එතකොට ඒ වගකීම දරන කෙනෙක් අචලා ලේසි පහසු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ කතුවරයෙක් කියන්නේ අනිවාර්යයෙන්ම ලොකු වගකීමක් තියෙන කෙනෙක්.
ඔව් ඒ වගකීමත් එක්ක ඔවුන් අපට බොහෝ වටිනා දේ ළඟා කරනවා. ඒ බොහෝ හරවත් දේ වටිනා දේ ලබා ගැනීමේ වගකීමත් අපිට තියෙනවා. අපි එහි කියවන පාඨකයන් විදිහට. ඉතින් ලේඛකයා සහ පාඨකයා කියන කතාවේදී ලේඛකයක් අපිත් එක්ක එකතු වෙනවා ලේඛිකාව. ඉතින් ඒ නිසා අපිට මේ කතා බහ බොහොම රසවත් විදිහට අරගෙන යන්න පුළුවන්. දැන් සමාජ වගකීම ගැන කතා කරා ලේඛිකාවකට එහෙම නැත්නම් ගත්කතුරියකට තියෙන එහෙමනත් ඒ වගේම තමයි නර්මදා මට දැන් මේ වගේ කතා කරන්න හිතෙනවා. ඒ කාරණාවත් එක්ක දැන් අද වෙනකොට මේ කියවීම කියන දේ දැන් ලිවීම කියන දේ නම් මම හිතන්නේ ගොඩක් වෙලාවට යොමු වෙනවා අඩුයි කෙනෙක්. නමුත් කියවීම කියන දේත් අද වර්තමාන සමාජයෙන් පොඩ්ඩක් විශේෂයෙන්ම මේ වර්තමාන පරපුරත්ගෙන් ඈත් වෙලා ටික ටික ඈත් වෙමින් යනවා. ඉතින් අන්න ඒ කාරණාවේදී ඔබ හරවත් දේ ලියනවා වෙන්න පුළුවන්. හැබැයි මේ පරම්පරාවේ හරවත් දේ අහිමි කරගන්නවා, මිස් කරගන්නවා කියන්නේ අන්න එහෙම කරගන්නත් පුළුවන් නේ. ඔව් එහෙම කරගන්නත් පුළුවන් ඇත්තට. මොකද ඇත්තටම දැන් අපි ගත්තොත් එහෙම කියන්නේ අපි සහ අපේ දෙමව්පියන් ඒ පරම්පරාවල් ගත්තොත් සහ ඊට අතීත කාලේ දැන් ලංකාවේ අපි දැවැන්ත සාහිත්‍යමය පරිසරයක් තිබිච්ච පිරිසක් අපි. ඉතිහාසයේ මුලටම ගියොත් කචලා සියබස් ලකරෙන් පටන් ගත්තට පස්සේ මුව දෙව්දාවත සසදාවත ඊට පස්සේ කවුසිලුමින අමාවතුර බුත්සරණ පූජාවලිය ওই විදියට අරගෙන අපේ සිංහල සාහිත්‍ය වංශ කතාව වෙනමම ගමනක් ආපු දෙයක්. එතකොට අචලා එහෙව් පරම්පරාවකින් එන අපි අද වෙනකොට ගොඩක් විශේෂයෙන් තරුණ පරම්පරාව කියවන එකම පොත මුහුණු පොත බවට පත් වෙලා තියෙනවා. මොකද අද ඊට වඩා මිනිසුන්ට ඔප්ෂන්ස් තියෙනවා. මිනිස්සු කාර්යබහුලයි සහ කියවීමට යොමු වෙන ප්‍රවණතාවය අඩුයි. එතකොට අචලා දැන් අද කාලේ දරුවෙක්ගෙන් කවුරු හරි අහුවොත් කවුද කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන්නේ කියලා එයා ඉනට අද්දෙක් ගහගෙන බලන් ඉදී. මොකද මිනිස්සු දන්නේ නැහැ. නමුත් ඒ වැරද්ද තියෙන්නේ අචලා දරුවන්ගේ නෙමෙයි. මේ සමාජයේ මෙච්චර කල් අතීතේ ඉඳලා ෆිල්ටර් වෙලා මේක ඇවිල්ලා එක් තැනක දැන් මේ නතර වෙලා තියෙනවා. මේක ස්ප්‍රිට් එක දැන් ඉන්න පරම්පරාව. අචලා මේ දවස්වල හරියට කියවෙන කතාවක් මේ රෝං ජෙනරේෂන් කියන කතාව. මම කියන්නේ මේ ජෙනරේෂන් එක රෝං වෙලා තියෙන වෙන හේතු නිසා නෙමෙයි. කියවීම මිනිසා සම්පූර්ණ කරනවා. මොකද කියවීමෙන් මිනිස්යාගේ දැනුම කුසලතා ආකල්ප වර්ධනය කරනවා. ඒතකොට කියවන්නේ නැති පිරිසක් ඉන්න සමාජයක මිනිස්සුන්ගේ තියෙන හැඟීම් ආවේග ඉදිරිපත් කිරීම ඒ වගේම පරිකල්පනය මේවා තියෙන්නේ බොහොම අවම මට්ටමකට කියන එකයි මගේ අදහස. මොකද ඇත්තට දැන් ලංකාවේ ඒ විදිහට ගත්තොත් අපි ලෝකයේ පැත්තට පොඩ්ඩක් ගියොත් දැන් මේ වෙනකොට මුළු ලෝකෙම ලොකු ක්‍රයිසිස් එකක ඉන්නේ. ඒ කියන්නේ හැමෝම ලෝකෙ තුන්වෙනි ලෝකේ රටවල් දන ගහලා ඉන්න අවස්ථාවක් මේක. නමුත් මේ වගේ කාලවල තමයි නිකොලායි ඔස්ට්‍රෝස්කි වානේ පන්නරේ ලැබු හැටි ලිව්වේ අචලා. ඒ 1930 අපි ඉපදිලත් නැහැ. අපේ දෙමව්පියෝ ඉපදිලත් නැහැ. ඊට පස්සේ මැක්සිම් ගෝර්කි අම්මා පොතේ මං කියන්නේ පොත්වල තියෙන කන්සෙප්ට් එක නෙමෙයි අචලා. නමුත් ඒ පොත්වලින් මිලියන ගණනක් මිනිස්සුන්ගේ ආකල්ප එක තැනකට ගෙන ආවා. ලෝකේ එහෙම කරපු ලේඛකයෝ හිටියා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ මොහොතේ අපිට අවශ්‍යතාවලට අපිට අවශ්‍ය දේවල් නැති වෙන්න පුළුවන්. ගෑස් නැති වෙන්න පුළුවන්. යම් දිනක ලැබෙයි. අපිට මේ මම කියන්නේ අපේ රික්වයර්මන්ට්ස් මේ මොහොතේ නැති දේවල් අපිට යම් දිනක ලැබෙයි. නමුත් මේ මොහොතේ සාහිත්‍ය අඩපණ වුණොත් අචලා ඒක සදාකාලිකව නිවැරදි කරගන්න බැරි වැරද්දක් බවට පත් වෙනවා. ඒ නිසා ලේඛක ලේඛිකාවන් වන අපි අපේ වගකීම සහ අපේ ඒක කරට ගන්න ඕන වෙලාවක් මේක. ඒක තමයි මට කියන්න තියෙන්නේ. සාහිත්‍ය ප්‍රවාහය රැගෙන යාමේදී විවිධ බාධක එන්න පුළුවන්. ඔබතුමී මතක් කරා මේ වෙද්දී විවිධ බාධක වලට මුහුණ දෙමින් අභියෝග වලට මුහුණ දෙමින් ඔබ සිටිනවා විය හැකියි. නමුත් ඒ තත්වයන් මැඩ පවත්වාගෙන ඔබේ වටිනාකම මේ විශේෂයෙන්ම තේරුම් අරගෙන මේ කාලීනව ඔබට තියෙන වටිනාකම තේරුම් අරගෙන ඔබේ මෙහෙවර කරන්නට ඔබ යොමු වෙන්න අවශ්‍යයි. ඉතින් මේ අභියෝග ජය අරගෙන කොහොමද කතුවරියක් විදිහට ඉදිරියට යන්න කියන කාරණාව ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඔව් අචලා. ඇත්තටම දැනට මම ලේඛිකාවක් වෘත්තීය ලේඛිකාවක් පූර්ණ කාලීන. එතකොට අචලා දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නේ මට ඇතුළුව මගේ සහෝදර ලේඛක ප්‍රජාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ සීලු දෙනාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මුද්‍රණ කඩදාසි වල මිල ඉතා ඉහළ ගිහිල්ලා 4-5 ගුණයකින් ඉහළ ගිහිල්ලා ඊට පස්සේ මුද්‍රණ තීන්තවල මිල ඊට පස්සේ දැන් මගේ ඔය ඔතන තියෙන පොත් වලින් පොත් දෙකක රීප්‍රින්ට් එන්න තියෙනවා නැවත මුද්‍රණ. නමුත් අපිට මුද්‍රණය කරගන්න මේ වටපිටාවක් නැහැ. නමුත් අචලා මම පොඩි දෙයක් කියන්නම්. අපේ රටේ සීගිරියේ අවුරුදු දහස් ගණනකට කලින් ඇඳපු සිතුවම් අද වෙනකන් තියෙනවා. අපි චයිනා වලින් නෙමෙයි පේන්ට් ගෙනාවේ මේ රටට. අපේ දේශීය දේවල්. එතකොට ඇයි අපිට බැරි අපේ රටේ තියෙන පේපර් රීසයිකල් සිස්ටම් එක ඩෙවලොප් කරන්න, දියුණු කරන්න? මොකද පොතක කියන
කියන කාරණේදී පිටකවරේ අපි පොඩ්ඩකට පැත්තකට කරොත් ඇචලා පොත මුද්‍රණය වෙන්නේ බොහෝ දුරට කළු අකුරින්. ඒතර කළු තීන්තයක් ඇයි අපිට මේ රටේ අඩු මිලට හදා ගන්න බැරි. මම කියන්නේ මේක අද දැන් කරන්න ඕනේ දෙයක් කියන එක නෙමෙයි. නමුත් මේවා අවධානය යොමු යුතු කාරණා සහ අපිට තියෙන අභියෝග ඇචලා. දැන් ලංකාවේ ප්‍රමාණවත් කඩදාසි නිෂ්පාදනය වෙන්නේ නැහැ. එතකොට අපි ග්‍රන්ථ නිර්මාණකරු විදියට අපේ පොතට ගහන ස්ටේප්ලර් පින් එකේ ඉඳලා අපි වෙන රටකින් ගෙන්නන එක මත යැපෙනකොට කොහොමද අපි රටක් විදියට මේ ප්‍රශ්نين ඉදිරියට එන්නේ? මේ මොහොත තමයි අලුත් ව්‍යවසායකයෝ එළියට එන්න ඕන මොහොත. අපි ලෝකයේත් එක්ක අපේ ගමන යන්න ඕන මොහොත. ඒ කියන්නේ අනිත් රටවල් එක හොඳම උදාහරණය අපේ රටේ පේපර් වේස්ටේජ් ඔක්කොම යවන්නේ ඉන්දියාවට. ඒගොල්ලොන්ට අපි යවන්නේ ඩොලර්ස් ගන්න. නමුත් අචලා ප්‍රශ්නේ තියෙන්නේ ඊට වඩා වැඩි මුදලකට අපි කඩදාසි ගෙන්නනවා. එතකොට අපිට මේ ප්‍රශ්නේ මීට වඩා හොඳ විදිහකට විසඳ ගන්න පුළුවන්. අවධානය යොමු යුතු කාරණා තමයි මේවා. හොඳ කෙටි කතාවක් හොඳ නව කතාවක් කියපු කෙනෙක් දන්නවා ඒ තුලින් ඇති කරන කම්පනයන් ඔබේ ජීවිතවලට කොයිතරම් ආලෝකයක් කොයිතරම් ජීවිතේට වටිනාකමක් එකතු කරලා තියෙනවද කියලා. විශේෂයෙන්ම කියනවා මේ පොත් කියවන ගැහැණිය හරි භයානකයි කියලා. ඒ කියන්නේ අය සන්නද්ධයි පොත්පත් දැනුමෙන්. ඉතින් ඒ නිසා මේ වගේ කාලෙක මම හිතනවා මම ඔබට යෝජනා කරනවා පොත්පතට වැඩි වැඩියෙන් හුරු වෙන්න පොත්පතට වැඩි වැඩියෙන් යොමු වෙන්න හොඳම කාලයක් කියලා. එහෙම නේද නර්මද? අනිවාර්යයෙන්ම. මොකද මේ කාලේ අචලා හැම කෙනෙක්ම ඉන්නේ ලොකු පීඩනයකින්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ පීඩනය කියන එක යම් කිසි මාපකයකින් මැන්නොත් ඒක මන් දන්නේ මේ මාපකේ යන්න පුළුවන් උපරිමයට ගිහිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පාරේ යද්දි කෙනෙක් ඇඟේ හැප්පුණත් ලොකු ආවේගයකින් මිනිස්සු ජීවත් වෙන. එතකොට දැන් මේ සමාජයේ මෙච්චර ඒ කියන්නේ අර්බුදයක් ගැටලුවක් මේක අපි හිතමු සමාජයේ ගඳ ගහන දූෂණය භීෂණය පිරිච්ච අප්‍රසන්න පිළිකුල් සහගත මඩගොහරුවක් කියලා. නමුත් මේ මඩගොහරුවේ සියපතක් විදිහට පිපෙනවා නම් අචලා ඒක කරන්න පුළුවන් සාහිත්‍යමය නිර්මාණයකට විතරයි කියන එකයි මගේ අදහස. අපිට පුළුවන් මේ ප්‍රශ්න විසඳ ගන්න. මොකද අපි ලෝක ඉතිහාසය ගත්තොත් අචලා මීට වඩා දරුණු ප්‍රශ්න වලින් මිනිස්සු ගොඩ ගිහිල්ලා තියෙනවා. අපි ලෝකේ මානව ප්‍රජාව මීට වඩා දරුණු අන්ධකාර කාලය තුලින් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වගේ ප්‍රශ්නයක් ලෝකෙටම බලපානකොට මිනිස්සු වැඩි වැඩියෙන් සාහිත්‍යයට යොමු වුණොත් අඩුම තරමින් දැවීම වෙනුවට නිවීම කියන කාරණේ ඇති වෙයි. මං හිතන්නේ ඒක. අනිවාර්යෙන්ම හොඳ තැනකින් නර්මදා ඒ සාකච්ඡාවේ අවසානට ළඟා වුණා. දැන් ඒ කාරණාව මට මතක කරන්න හිතෙනවා මඩගොහරුවක පිපිලා සියපතක් වෙන්නනේ අපි හැම කෙනෙක්ටම ඕන. දැන් ආධුනික ජීවිතයත් එක්ක අපි උදෑසන සිට මේ බොහෝ දේ ඔබට රැගෙන ඉන්නෙත් ඒ වෙනුවෙන්. ඉතින් එහෙම සියපතක් වෙන්න හදන කාරණාවේදී මේ කලාව සාහිත්‍ය කියන දේවල් අපේ ජීවිතේට අපි හැකි පමණින් ළඟා කර ගැනීමත් ඉතාම වටිනවා. විශේෂයෙන්ම දැන් පොත්පත් කියවීමත් එක්ක මේ සාහිත්‍යමය කරුණු අපේ ජීවිතේට එකතු කර ගැනීමත් වටිනවනේ මේ වගේ කාලෙක. ඔව් අනිවාර්යයෙන්ම වටිනවා. මොකද අපි යම් කිසි රාමුවක් ඇතුළට කොටු වුණොත් අචලා අපි එතනම තමයි අපි out of the box හිතන්න ඕනේ. ඒ කියන්නේ අපි නිතරම එක් සීමාවකට කොටු වුණොත් අචලා අපි දකින්නේ ඒක තුල තියෙන දේ විතරයි. නමුත් අපි රුසියන් සාහිත්‍ය පැත්තට ගත්තොත් දොස්තෝස්කි ටෝල්ස්ටෝයි ඊට පස්සේ ප්‍රංශේ පැත්තට ගියොත් ප්‍රංශ සාහිත්‍ය ගෝඩ්ෆාදර් වික්ටර් හියුගෝ ඇල්බෙයා කැමු එමිල් සෝලා ඊට පස්සේ අපි ඉන්දියාවට ගියොත් අරුන්දති රොයි සත්‍යජිත් රායි එතනින් ගත්තොත් අපි ලංකාවට ආවොත් අපේ මෑත කාලේ ඔය අපේ සුමිත්‍රා රාහුබද්ද මැඩම් සුනීත්‍රා රාජකරුණානායක මැඩම් එරික් කිලප්පාරච්චි මහත්මිය මේ වගේ අපිට අපේ ලංකාවේ පොතපත හරි සුලභයි අචලා. දෙවෙනි කාරණේ අපේ ලංකාවේ සාක්ෂරතාවය හරි ඉහළයි. එතකොට පොතපත සුලභ නම් සාක්ෂරතාවය ඉහළ නම් ඇයි මිනිස්සු මේක දිහා මීට වඩා අවධානය යොමු කරන්නේ නැත්තේ කියන කාරණේ තියෙනවා. මම ඔක මගේ ගොඩක් යාළුවන්ගෙන් අහන ප්‍රශ්නයක්. ඇයි ඔයගොල්ලෝ පොත් කියවන්නේ නැත්තේ? එතකොට මම ඊයේත් ඇහුවා මගේ යාළුවෙක්ගෙන්. එයාලා කියනවා එකක් අපි ගොඩක් කාර්යබහුලයි. දෙවෙනි කාරණේ තමයි අචලා මීට වඩා අපිට ඔප්ෂන්ස් තියෙනවා. කියන්නේ ෆිල්ම් එකක් ඉස්සරහට ගිහලා ඉඳගත්තොත් ඒක අපිට මැවිලා දෙනවා අපිට හිතන්න දෙයක් නැහැ. නමුත් අචලා ඒක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ අපිට යම් කිසි දෙයක් අලුතින් හිතන්න දෙන්නේ නැත්නම් එතනින් එහාට අපි මොට්ට වෙනවා නම් සරලව සිංහල වචනෙන් කියනවා. මොකද අචලා උදාහරණයක් කියන්නම් දැන් කුඩා දරුවෙක්ගෙන් ඇහුවොත් අපේ පරණ සාහිත්‍ය හෝ වර්තමාන සාහිත්‍ය චරිත දෙක තුනක නම් දන්නේ නැහැ. හැබැයි කොරියන් ඩ්‍රාමා එකක නමක් ඇහුවොත් සංගීත කණ්ඩායමක නමක් ඇහුවොත් ඒගොල්ලෝගේ උපන්දිනේ ඒගොල්ලෝ කොහෙද ඉන්නේ සියලු විස්තර ඉදිරිපත් කරනවා. ඉතින් ඒ කියන්නේ යම් දෙයක් ධාරණය කරගන්න පුළුවන් ප්‍රජාවක් අපිට ඉන්නවා. ප්‍රශ්නේ තින්නේ ප්‍රජාවට අපි අවශ්‍ය දේවල් දෙනවාද සහ ඒගොල්ලෝක ගන්නවාද කියන එක. අපි ආරම්භය ලබා ගමු. වෙලාව බලලා ඇවිත්. සම්පත් ඊළමිටන් සරා සම්පත් ඉතිරි කිරීමේ ගිණුමටම සල්ලි යවන අයට වටිනා තෑගි දෙනවලු. මුළු රටටම සැඟවුණු අවුරුදු උකුරහස. ඇත්තටම ඇයි ඔබ කියවන්නේ නැත්තේ? ඇයි ඔබ පොතින් පතින් දුරස් වෙලා ඉන්නේ?
ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. හැබැයි ඒක හේතුවක්වත් සාධාරණීකරණය කරන්න නම් බෑ. මොකද පොත්පත් ඒ තරම් අපේ ජීවිතවලට වටිනවා. ඒ නිසා දැන් හොඳ පොතපතක් හම්බුන්නේ නැහැ කියලා කියන්නත් පුළුවන් කෙනෙක් කියවීම අඩු වෙන්න. මට හිතෙනවා මෙන්න මේ පොත. මේක දිහා බලද්දිම සහ ඒ අගරජින කියන නමත් එක්කම මට හිතුණා මේ පොත නර්මදා ටිකක් වෙනස් විදිහට යන කතාවක් එක්ක වෙන්නේ නැති. අපි පොඩ්ඩක් ඒ ගැන මතක් කර මේ අගරජින පොත ගැන ඔබේ දෙවෙනි කෘතියනේ. දෙවෙනි කෘතිය අචලා. ඔව්. අගරජින කෘතියේදී මම උත්සාහ කරපු පළවෙනිම කාරණය තමයි අපේ යටපත් වෙමින් යන පුරාතන සිංහල භාෂාව ඉදිරියට ගෙනීම. මොකද ඔය පොත සුලභ භාෂාවකින් ලියවිච්ච පොතක් නෙමෙයි. සාමාන්‍යයෙන් අචලා මිනිස්සුන්ගේ මතයක් තියෙනවා අර පරණ භාෂාවෙන් ලියවුණු පොත් කියවන ටිකක් ආයාසයක් දරන්න ඕනේ කියලා. මට අන්න ඒතන පොඩ්ඩක් වෙනස් කරන්න අවශ්‍ය වුණා. ඒ නිසා තමයි මම ওই පොත ලිව්වේ. ඕකේ කතා සංකල්පය ගැන කිව්වොත් අචලා මේ ඕකේ තියෙන්නේ මේ ලෝකෙ මෙතෙක් තිබිච්ච නැති අධිරාජ්‍යයක අධිරජතුමාගේ අගරාජිනිය දක්වා යන සාමාන්‍ය පවුලක ඉපදිච්ච ගැහැණු ළමයෙක්ගේ කතාවක්. එයා නර්තන ශිල්පිනියක්. එයාගේ කතාව තමයි ඔය තියෙන්නේ. අචලා මම ඔයාට යෝජනා කරන පොඩි වෙලාවක් තියෙනවා නම් ওই පොතේ අන්තිම පිටුවේ මම දාලා තියෙන කොටස පොඩ්ඩක් කියවන්න පසු කවරේ මොකද ඒකෙන් සංකේතවත් වෙනවා මේ මුළු පොතේම තියෙන මේ අගරජින කවුද කියන එක. ඔබත් ආරාධනා කරපු නිසා අපට කල් වේලාවක් තියෙන නිසා මම පොඩ්ඩක් සඳහනක් කරන්නම්. උදුල ඇය විටක මෝදනක් මෙන් අහිංසකයි. විටක රණ මයුරියකසේ උඩඟුයි. තවත් විටක දිය කිඳුරියකසේ ලාලිත්‍යවත්. විටක ඇය ව්‍යාග්‍ර දෙනකසේ ප්‍රචණ්ඩයි. ඔබ මේ දකින්නේ ඇයගේ කී රංගනයන්හි ශේෂ මාත්‍රයක් පමණි. උදුල සැබෑ ගැහැණියක ඇසුරින් ලබන මත්වීම මදු බඳුන් 100ක් හිස් කිරීමෙන්වත් ලබා ගත නොහැකිය. ස්ත්‍රී ශරීරයන් 100 ගණනක් සමග සැතපුණත් සැබෑ ස්ත්‍රීත්වයේ මුණ ගැසුණු තැනදී ඕනෑම මහා පුරුෂයෙක් කොන්දේසි විරහිතව ඇය සමග ප්‍රේමයෙන් බැඳෙනවා. ඒ සදාකාලික සත්‍යයක්. ඉතින් මම හිතන්නේ වචනත් එක්ක අගරජිනිය කියවන්න අපේ ප්‍රේක්ෂකයින්ට කැමැත්තක් ඇති වෙන්නේ නැති. අපි මේ තවත් පොතක් තියෙනවානේ. උතාරා. මේක නම් ආදර කතාවක් නේ. ඕක ආදර කතාවක් අචලා. හැබැයි ওই ආදර කතාවට පදනම් වෙලා තියෙන්නේ දැන් අපේ ලංකාව ගත්තොත් ලංකාවේ කුල කියන ගැටලුව තියෙනවා. ඊළඟට පළාත් අතර ගැටලුව කියන ප්‍රශ්නෙත් තියෙනවා. දැන් ඔය පොතේ තේමාව වෙලා තියෙන්නේ ලංකාවේ කන්ද උඩ රට, ඒ කියන්නේ නුවර ප්‍රදේශයේ පිරිමියෙක් සහ දකුණු පළාතේ කාන්තාවක් අතර සිද්ධ වෙන විවාහයක් ඇතුලේ අර ඒ ඇතිවන ප්‍රදේශ දෙක අතර තියෙන වෙනස්කම්. එතකොට නිතරම නිවසේ ඉන්න බැරි රැකියාවක් කරන ස්වාමි පුරුෂයෙක්. එතකොට ඒ ස්වාමි පුරුෂයා මේ ගෙදර නැතිවීම තුල කොහොමද ඒ භාර්යාවේ ගෙදර බැලන්ස් කරගන්නේ සහ නැන්දම්මා කියන චරිතය ඒකත් එක්කෙන ගැටලු සහ ධනාත්මක විදිහට කොහොමද ඒ ගැටලු විසඳගන්නේ කියන කාරණේ තමයි ওই පොතේ මම ලියලා තියෙන්නේ. ධනාත්මක වේ ගැටලු විසඳගන්නේ කොහොමද කියන කාරණාව ඔබ උතාරා ග්‍රන්ථයේ මගින් ලියද්දී මේ දේවල් මේ විදිහට ලියන්න හොඳ සමාජ කියවීමක්, ඒ වගේම සමාජය දිහා තෙවැනි ඇසකින් බලන්නට හැකියාවක් අනිවාර්යයෙන්ම ලේඛකයෙක් ලේඛිකාවකට සතු විය යුතුමයි. ඔබට ඒ හැකියාව ඇති කියලා මම හිතනවා. එනත්නම් මේ විදිහට සමාජ විශෝධනය දක්වා යන ගමනේදී මේ වගේ රචනයන් කරන්න අමාරුයි. එතකොට ඒ කාරණාවේදී ඔබ කොහොමද මේ තෙවැනි ඇසකින් සමාජය දිහා බලන්න, ඒ වගේම සමාජයේ වගකීම හඳුනගෙන මේ වගේ කෘතියන් ලියන්න ඒ පරිචය වටපිටාව නිර්මාණය කරගන්නේ? ඉතින්දී අච්චලා මම හරි සරලව කිව්වොත් මට මේ සමාජය කියන විශ්වවිද්‍යාලය මේ සමාජය මොකද අපි පිළිගත් විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයේ වසර කිහිපයකින් අවසන් කරලා අපි වෘත්තියකට යමු නමුත් සමාජය කියන විශ්වවිද්‍යාලය අපි මරණ මොහොත දක්වා ඉගෙන ගන්නවා. එතකොට අච්චලා දැන් මට එදිනදා ජීවිතේ දකින්න දේවල් මගේ හෝ කාගේ හෝ අත්දැකීම් මම මගේ පොත්වලට වෙනත් ක්‍රමයකට යොදා ගන්නවා. එතකොට ඒ ප්‍රශ්නය මම පොතෙන් ඉදිරිපත් කළාම මට පාඨකයෝ කියනවා මේක පොදු ප්‍රශ්නයක්. ඒ කියන්නේ මම ප්‍රශ්නයක් කියලා අඳුරගත්තු දේ සමාජයේ තියෙන පොදු ගැටලුවක්. ඒ වගේම මම ඒකට දුන්න උත්තරය සමාජයටම පිළිගත හැකි සාධනීය හේතුවක්. අන්න ඒක තමයි මම නිර්මාණවලට යොදා ගන්න ආකෘතිය. මොකද දැන් අගරජින පොත කියවන කෙනෙකුට එකපාරට හිතෙන්නේ මේක ඓතිහාසික කතාවක් කියලා. නමුත් සිහිබුද්ධියෙන් බැලුවොත් තේරෙනවා මේ ප්‍රශ්න එදත් උනා, අදත් වෙනවා, හෙටත් වෙයි කියන කාරණේ. ඉතින්
ලෝකය ගැන සවිඥානික වෙන්න, සමාජය ගැන හොඳ විචාරශීලී වෙන්න, හොඳ පොතක් කියවන්න පෙළඹෙන්න අපි ඔබට ආරාධනා කරනවා. නර්මදාටත් ගත් කතුකරියක් විදිහට ඒ ආරාධනය කරන්න ඇති. ගොඩක් වෙලාවට නර්මදා මේ වෙලාවේදී අපිත් එක්ක කාන්තාවන්, මැදි වයසේ කාන්තාවන්, තරුණියන්, ඒ වගේම දරුවන් එකතු වෙලා ඉන්නත් පුළුවන්. ඒ නිසා අපි සියලු දෙනාටම කියමු මේ පොත්පත් එක්ක එකතු වෙන්න, මේ හොඳම කාලේ ඒ වෙනුවෙන් ආරම්භය ලබා ගන්න කියලා. ඔව්, ඇත්තටම මේ තමයි වැඩි වැඩියෙන් පොත් කියවන්න ඕන කාලේ. අපි හැමදෙනෙක්ම පොතට අවධානය යොමු කරන්න ඕනේ. පොඩි වෙලාවක් හරි හොයාගන්න. මොකද මිනිස්සුන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් මිනිස්සු කාලය හොයා ගන්නවා ඉදිරියට. ඒ නිසා පොතක දවසකට පිටු කිහිපයක් හෝ කියවන එක. අචලා සමහර පොත් තියෙනවා අපි අතට ගත්තාම අපිට මේ බිම තියන්න හිතෙන්නේ නැති. අන්න ඒ වගේ නිර්මාණ මේ ඒ වගේම පටන් ගන්න. එතකොට පොත් කියවීම පුරුද්දක් වෙනවා. එතකොට මම ආරාධනා කරනවා මේ වෙලාවේ ලංකාවේ වගේම මුළු ලෝකයේම සියත ටීවී නාලිකාව නරඹමින් ඔන්ලයින් හරි නරඹමින් ඉන්න මගේ සියලුම පාඨකයන්ට, ඒ වගේම පාඨකයන් වන ඔබ හැම දෙනාටම මේ කියවන්න පටන් ගන්න, කියවන්න පුරුදු වෙන්න. ඒක ජීවිතේට අත්‍යවශ්‍ය අංගයක් කරගන්න. නිරන්තරයෙන් කියවීම නෙමෙයි, පොතපත කියවන්න පුරුදු වෙන්න. ඒ තමයි ඔබේ ජීවිතය සාර්ථක කරගන්න තියෙන හොඳම මඟ. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියනවනේ. ඉතින් ඒ නිසා ඒ කියවීම ගැන ඔබට දැන් ලිවීම අරගෙන ලිවීමේ පැත්තෙන් ගත්තොත් ඔබටත් ඇති බලාපොරොත්තුනේ ප්‍රේක්ෂකයන්ට අපි දැන් පාඨකයන්ට කියව වැඩි වැඩියෙන් කියවන්න කියලා. ලේඛිකාවක් විදිහට ඔවුන්ට අලුත්තේ දායාද කරන්නත් ඉදිරියේදී ඔබේ ප්ලෑන්ස් ඇතිනේ. සැලසුම් ඇති. අපි ඒක ගැනත් මතක් කරමු. ඔව් අචලා, ඇත්තටම කිව්වොත් මගේ පළවෙනි පොත බාඳුරා මම මුද්‍රණය කරන්න යෙදුනේ මට ආධුනිකයෙක් විදිහට ලොකු ආසාවක් තිබුණා මගේ පොතක් මුද්‍රණය වෙනවා දකින්න. අගරජින පොතේ මම උත්සාහ කළා භාෂාමය වෙනසක් කරන්න. උතාරා පොත මම නැවත ආපහු සාමාන්‍ය පොදුවේ කියවන වර්ගයේ පොතක් කළා කියලා. දැන් මගේ මීළඟ බලාපොරොත්තුව මොනවා හරි පොසිටිව් දෙයක්, ධනාත්මක දෙයක් සමාජයට දෙන්න පුළුවන් විදිහේ නිර්මාණයක් කරන්න. ඒකෙන් මිනිස්සුන්ගේ ආකල්ප වලට ධනාත්මක බලපෑමක් කරන්න. මොකද මේ වෙලාව හැමෝටම අමාරු වෙලාවක් නිසා අපි උත්සාහ කරන්න ඕනේ සුබවාදී දේවල් සමාජගත කරන්න. ඒක තමයි මම මේ දවස්වල උත්සාහ කරමින් ඉන්නේ. දැන් ඔබ සමග මම මේ වැඩසටහනට කලින් පොඩි සාකච්ඡාවක් අපි දෙන නිරළුණා. ඒ වෙලාවේදී ඔබ හොඳ කතාවක් මතු කරා. ඔබ මේ සියල්ලම කරන්නේ පැහැණෙන් අරගෙන සාම්ප්‍රදායික විදිහට කොලයක් පෑනක් අරගෙන නෙවෙයි කියලා. මේ 아무තු විදිහකට මේ දේවල් කරන්නේ. හරි ආකර්ෂණීය. අපි ඒක නත් මතක් කරමු. ඔව් අච්චලා, ඇත්තටම මේක මගේ යාළුවෝ ගොඩ දෙනෙක් දන්නවා මම මේ මගේ පොත් තුනෙන් කිසිම පොතක් පෑනක් කොලයක් පාවිච්චි කරලා ලියපු කෙනෙක් නෙමෙයි. මම දන්නේ ඒක හොඳද නරකද කියන්න. මම මගේ පොත් තුනම ලියලා තියෙන ජංගම දුරකථනෙන්. දැනුත් ලියමින් ඉන්නේ ජංගම දුරකථනෙන්. මොකද අච්චලා මට ලියන්න නිශ්චිත වෙලාවක් නැහැ. මට පාරේ යද්දි, වාහනේ යද්දි, කොෆි ෂොප් එකක ඉද්දි මොනියම් හෝ දෙයක් කරද්දි මගේ ඔළුවට යම් කිසි දෙයක් ආවොත් මම ටක් ගාලා නෝට් පෑඩ් එක ඔන් කරලා ඒකේ ලියනවා. සමහරවිට පරිච්ඡේදයක්ම ලියන වෙලාවල් තියෙනවා. ඉතින් අර ඒ ක්‍රමෙන් ඉඩ ලැබෙන විදිහට මම මගේ පොත් ලියන එක තමයි කරන්නේ. මම හිතන්නේ අචලා තව දෙයක් මේ වෙලාවේ මම මතක් කරනවා හෙලකුරු ඇප් එක. මොකද ඒගොල්ලෝ නිසා ලේඛකයන් බවට පත් වෙච්ච ගොඩක් දෙනෙක් ඉන්නවා සහ මම මේ කරන ක්‍රමය අචලා අද ගොඩක් දෙනෙක් අනුගමනය කරනවා. ක්‍රමවේදය කුමක් වුණත් සමාජයට හොඳ දෙයක් දෙන එක, සමාජයෙන් හොඳ දෙයක් ලබා ගැනීම කරන්න පුළුවන් නම් ඒ තමයි වටිනම දේ. ඉතින් අද දවසේදී පොතක පතක තියෙන මහිමේ වගේම ගත් කතුවරියක් විදිහට පොත් ලිවීමේ කලාව ගැනත් පොතක් කියවන්න ඔබව යොමු වීමේ කාලීන අවශ්‍යතාවයත් පිළිබඳව හරවත් කතා බහකට එකතු වුණේ ලේඛිකා නර්මදා රංගොඩගේ මෙනවිය. ඉතින් අද දවසේ ඔබ අපිත් සමගින් මේ ආකාරයෙන් එකතු වීම පිළිබඳව ඔබතුමියට නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. ආයිබෝවන් කියලා. අයිබෝවන් අචලා, ඒ වගේම බොහොම ස්තුතියි. මම මේ අවස්ථාවේ පොඩි වෙලාවක් ගන්නවා ස්තුති කරන්න. මේ මොකද මගේ පවුලේයි, මගේ දෙමව්පියන්, ඒ වගේම මගේ හොඳම යාළුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මදුෂාන් කොස්තා, නදිෂාන් කොස්තා සහ සෑම් ගුරුගේ. මේ තුන්දෙනා මේ වැඩසටහන ගැන මට පුදුම දේවල් ගොඩක් කියලා දුන්නා. ඒ කියන්නේ මෙන්න මේ දේවල් තමයි අපි කරන්න ඕනි කියන එක. ඊට පස්සේ සරසවි ප්‍රකාශන ආයතනයේ, මගේ නොහඳුනන්නේ ප්‍රකාශන ආයතනයේ අධිපතිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය, ඒ වගේම ලංකාවෙත් ලෝකයේ පුරාමත් ඉන්න මගේ සියලුම පාඨකයන් මම ඒ අයට ස්තුති කරගන්න මේක වෙලාවක් කරගන්න බොහොම ස්තුතියි. මොකද අද මම මෙතන ඉන්නේ ඔබ සියලු දෙනාම නිසා. අතීතය මතක තබාගෙන ඉදිරියට යන කෙනෙක්ට අනාගතයේ බොහොම සුබවාදී එකක් වෙනවා. නිසා ඒ කෘතගුණ පූර්වකව සමුදෙද්දී අපි සූදානම් අද ආදරණීය ජීවිතේනොත් ඔබේ නිවහනෙන් සමුවරගෙන යන්න. හැබැයි හෙටත් අපි එනවා සුපුරුදු විදිහටම උදැස්සන 8:30ට ආදරණීය ජීවිතයත් එක්ක බොහෝ දේ ඔබේ ජීවිතයට අරගෙන ආදරෙන් පුරවන්න. ඒ නිසා ස්තුතිවන්ත වෙනවා මේ පුරා හෝරාවන් අපිත් සමග මේ ආකාරයෙන් රැඳී සිටියාට. හෙට දවසේ හඳුන්වීමේ මේ බලාපොරොත්තුවත් එක්ක සමුවරගෙන යනවා. ඔබට සුබ දවසක්. ආයිබෝවන්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.